මැදියම් රැයට කිට්ටු වෙන වෙලාවේ ඔබට කියන්නේ ඔබ කිසි දවසක හොඳ කරන්න උත්සාහ කරන්න එපා. ඔබ කිසිම දවසක හොඳ කරන්න උත්සාහ කරන්න එපා. මොකක්ද අපතේ කියන්නේ? දැන් වැඩසටහන පටන් ගන්න ඕනේ කියන කතාවක් නෙවෙයි නෑ හරි. මං කියන්නේ හොඳ කරන්න උත්සාහ කරන්න එපා. ඇයි? ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න නරක නොකර ඉන්න. එතකොට නිකම්ම ඔබ හොඳ වෙයි. කමක් නෑ නේද කිව්වට? ඒක නම් ගමන්නේ. හැබැයි මං කල්පනා කරේ සමහර දේවල් තියෙන සම්පත් තීරණය කරන්නේ පතාගෙන එන විදියට. අපි කියන්නේ උරුමය කියලා. හැබැයි හැමදේම උරුමයට බාර කරොත් ඒක සමහර විට කරුමෙ වෙන්න පුළුවන්. අපි වෙනස් පටන් ගමු. අපි ස්ටේජ් එක ගැහුවම ඒකේ රඟන්න වෙන්නේ උන්. මම දැකලා තියෙනවා සමහර තැන්වල මේ වගේ දේවල් මේ සම්පත් Facebook එකේ එහෙම මේ ෂෙයා වෙනවා. එහෙම තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට පිච් එක හදන කෙනාට මැච් එක ගහන්න වෙන්නේ නැහැ. මැච් එක ගහන්න ඕන මට්ටමට පිච් එක හදලා ඒගොල්ලෝ අත් දෙක බැඳගෙන පැත්තකටලා බලාගෙන ඉන්නවා. මේක අදාළ වෙන්නේ ක්‍රීඩාවට විතරක් නෙවෙයි. ඕනම ශේත්‍රයක පිච් එක හදන කෙනා මැච් එකට එන්නේ නැහැ. මගේ ගුරුවරයා තමයි ඔය ටෙන්ෂන් ෆර්නෑන්ඩෝ මහත්මයා. ඒ කියන්නේ කවුරුත් දන්න අපේ බිලි ෆර්නෑන්ඩෝ කිව්වොත් එයාගේ තාත්තා එහෙම නැත්නම් බොන්ජෝ ෆර්නෑන්ඩෝගේ තාත්තා එයා තමයි ටෙන්ෂන් ෆර්නෑන්ඩෝ කියන්නේ. එයා තමයි ශ්‍රේෂ්ඨ ඉන්න ප්‍රවීණම එක්කෙනා කියලා කිව්වොත් හරි. ඕනම සංගීත භාණ්ඩයක් අලුත් පෙළියාව නිෂ්පාදනය කරා ඒ කාලේ. එතුමා ජර්මනියේ ඉගෙනගෙන තමයි ලංකාවේ ඒක කරේ. ජර්මනියේ තියෙන හොඳම ෆැක්ටරිස් ෆාමූස් සොෆ්ට්නා ඉලෙක්ට්‍රෝ ඔටෝමේෂන් ඒ වගේ කම්පැනිස් ගොඩක යා වැඩ කරලා ලොකු පළපුරුද්දක් තියෙන අත්දැකීමක් ලබාගෙන ලංකාවට ආපු කෙනෙක් තමයි ටෙන්ෂන් ෆර්නෑන්ඩෝ කියන මහත්මයා. හම්බෙන් තමයි මේ ෆීල්ඩ් එකට වැටුනේ. ඒ කියන්නේ ළඟ ගෙවල් එකේ අසල්වාසී කෙනෙක් වැඩ කරා ටෙන්ෂන් ආයතනයේ. කොහොම හරි ඒ යාළුවත් එක්ක ගියා. එතන වැඩ කරන කට්ටිය ගන්නවා කියලා. ඒක සම්පූර්ණ සංගීත භාණ්ඩ නිෂ්පාදනය සහ අලුත් පෙළියාව කරන ආයතනය. එතනින් තමයි පටන් ගත්තේ ගැනීම. මම යම් කිසි දෙයක් කරා නම් එතුමාට තමයි සියලු ගෞරවය. මොකද මට ලෝභ නැතුව හැමදේම කියලා දුන්නේ එතුමා තමයි. ඒ වගේ 1998 අවුරුද්ද වෙනකම් වැඩ කරා. 98 වසරේ එතුමා නැති වෙනවා. 2006 වසර වගේ වෙනකම් මම ඒගොල්ලොත් වැඩ කරා. 2006 7 වගේ වෙනකම්. ඊට පස්සේ කොහොමත් ඒගොල්ලන්ට වැඩ අධික තත්ත්වයක් ඇවිල්ලා මියුසික් පැත්ත යන මම බිලි ෆර්නෑන්ඩෝට පොඩ්ඩක් මේක කරගන්න අමාරු තත්ත්වයක් වුණා. ඒකට ඉතින් මම පොඩ්ඩක් අයින් වුණා. බොහොම සුහදව අයින් වුණේ. එම් තරහ වෙලා මොකුත් නෙමෙයි. අදටත් මගේ සහෝදරයෝ වගේ. ටෙන්ෂන් ෆර්නෑන්ඩෝ මහත්මයා ගාවට තමයි ලංකාවේ ප්‍රවීණ සියලුම දෙනා එන්නේ. ඒ ආభాසයේ මටත් හම්බුණා. ඉතින් මාවත් හොයාගෙන එන්න ගත්ත කට්ටිය. ඒ අතරින් එයා ස්වනිර්මාණ ගොඩක් කරා. ප්‍රධාන එක තමයි අපේ පණ්ඩිත් අමරදේව සූරින්ට හදපු මැන්ඩෝ ආප් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒක ටෙන්ෂන් ෆර්නෑන්ඩෝ මහත්මයාගේ ස්වනිර්මාණයක්. එතුමාගේ මටත් ඒක ස්වමෙන් දායක වෙන්න ලැබුණා. ඒක මාර සන්තෝෂයක් මට අදටත්. මලින සිත සෝදා පහන් වන්නට පරම්මට කොහිනෝ සමිඳු දසුනේ නිවී සැනහි පාපියුම් ළඟ රැඳී ඉන්නම් සමිඳු දසුනේ නිවී සැනහි පාපියුම් ළඟ රැඳී බිලි මට කිව්වා කෙලින්ම මගේ ආයුධ ඔක්කොම ගන්න වර්ක්ෂොප් එකේ. එහෙම කිව්වා කෙලින්ම. ඒකත් ලොකු දෙයක්. ඒ වගේ මම හදාගත්තා. මට අවශ්‍ය දේවල් ආයුධ සියල්ල හදාගත්තා.
ගමනක් කියයි. මුල කාලේ නම් තනියම පටන් ගත්තා. ඊට පස්සේ වැඩ කරන්න කට්ටිය ආවා. ඒ වගේම මම ගුරුවරයාගේ පුතා පොන්ජෝයට උගන්වනවා මම. මේ ශේෂ්ත්‍රය ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නිසා මම දන්න දෙයක් තියෙනවා නම් ඒ සියලු දේ මම එයාට උගන්වනවා. එයා සහ මගේ පුතාට. එයා වෘත්ති තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 3 වෙනි වසරේ ඉගෙන ගන්න ගමන් මේ ශේෂ්ත්‍රෙත් ඉගෙන ගන්නවා. කාර්යබහුලත්වයේ උඩ සියලුම සංගීත භාණ්ඩ අලුත් වැඩියාව නිෂ්පාදනය නවත්තන තත්ත්වයට යන්න සිද්ධ වුණා. දැනට ස්ට්‍රින්ග්ස් ඉන්ස්ට්‍රුමන්ට් විතරක් කරනවා කියන මතය තමයි ඉන්නේ. මොකද කාර්යබහුලත්වයේ උඩ ඒ පැත්තෙන් මම ඉහළ සේවයක් කරනවා කියලා හිතන හින්දා මම හිතන්නේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණ සහ නවීන සීලු දෙනා එනවා කිව්වොත් මම හිතන්නේ නිවැරදියි. ස්ට්‍රින්ග්ස් පැත්තේ එක එක අඩුපාඩුකම් එනවා. නැත්නම් ඉලෙක්ට්‍රොනික්ස් සම්බන්ධ ලොකු දේවල් තියෙනවා. ගිටාර් එකක් වුණාම දෝෂ එන්න පුළුවන්. මේ ලංකාවේ කාලගුණයත් එක්ක විවිධ එකත් එක්ක ඇද වෙනවා. ඒ වගේ ප්‍රශ්න එනවා. පිටරට ඉඳලා ගිටාර් එකක් ගෙනාම සමහරක් කාට ඒ ක්ලයිමේට් එකත් එක්ක මේක මාරු වෙච්ච හැටි ලංකාවට ගෙනාම හුඟක් කාට ට්‍රොපිකලයිස් කරලා නැත්තම් ඇද වෙන්න පුළුවන්. අනුතරක් හින්දා කැඩෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න තමයි හුඟක් කාලට එන්නේ. ඒ වගේ වෙලාවට දැන් අපිට කරන්න පුළුවන් ඉතින් ලංකාවේ හොඳ තියෙන ලී පාවිච්චි කරලා එහෙම නැත්තම් පිටරටින් ආනයනය කරලා ඒ අවශ්‍ය විදිහට අපිට සකසලා මේක කරන්න පුළුවන් ලී පැත්තෙන්. සිරාන් කිව්වොත් ගිටාර් කියන තත්ත්වය තමයි දැන් හැදිලා තියෙන්නේ. අසංක මේ රට ඇතුලේ ජනප්‍රිය වෙන්නේ গিitarේ අතට ගත්තාම ඒ গিitarෙන් මොනවා හරි කෝඩ්ස් වාදනය කරන එක, ගීතයකට මොනවා හරි වාදනයක් එකතු කරන එක, ඒක තමයි ජනප්‍රිය වෙන්නේ. ඒක තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ඒක තමයි රසික ප්‍රේක්ෂක රස මනස ආමන්ත්‍රණය කරන්නේ. අමරනාත් මහත්මයා ඔය গিitar ගැහිල්ලක්ද වැහිල්ලක්ද? මේක දැන් ඔබ කලින් කීවාසේ මේ ජනප්‍රිය ලෝකයේ ඕනම දෙයක් කලාව නෙමෙයි හැමදේම ලේසි දේ කියන දේ ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙනවා, ඉතා ඉක්මනින් වෙළඳ ගන්නවා. නමුත් යම්කිසි ගැඹුරු අමාරු දෙයක් ඉතින් යම්කිසි කාලයක් යනවා, ඉතා සීමිත පිරිසක් ඒකට යොමු වෙන්නේ. ඉතින් දැන් මේ ශෛලිය ඉගෙන ගන්න තියෙන අපහසුතාවය පමණක් නෙමෙයි. ඒකට තව ගොඩාක් දේවල් එකතු වෙනවා. ඒකට අදාළ গিitar එකක් ඕන වෙනවා. ඒකට අදාළ ගුරුවරයෙක් ඕන වෙනවා. මේ වගේ ගොඩක් දේවල් සම්පත් එකතු වුණාම තමයි මේ තැනක් බිහි වෙන්නේ. අසංක ගහදන්න මිනිහට කොළ කඩාපානගේ කිසිම තේරුමක් නැහැ. ඒ නිසා මෙතුමා කවුද කියලා මම මුලින්ම නොකියුවේ. අමරනාත් රණතුංගයන් කවුදයි රටම දන්න නිසා. ඔබතුමන්
මේ වෙනකොට ගෝලයන් 100 ගාණක් බිහි කරපු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරපු ගිටාරයෙන් ලංකාවට අලුත්ම ක්‍රමයක් හඳුන්වා දීපු සිස්ටම් එකක් හඳුන්වා දීපු වාද්‍ය ක්‍රමයක් හඳුන්වා දීපු අපූර්වම ප්‍රාමාණිකයෙක්. අපි හඳුනා ගනිමු ඔය ෆ්ලෙමින්කෝ ස්ටයිල් එක. හරිනේ? ඔව්. හරි. ඔකට මොකක්ද ඕනේ වෙන්නේ ගිටාර එක අමරනාත් මහත්මයා? දැන් මේකට වෙනම උඩ ලෑල්ල සයිප්‍රස්න වලින් නිපදවන්නේ. එය පදම් කළ යුතුයි. වසර ගානක් පදම් කරපු ලෑල්ලක්. ලෝකේ තියෙන මේ ගිටාර සඳහා භාවිත කරන ලෑලි ක්ලාසිකල් ෆ්ලම් ගිටාර එක නැටෝ කියලා තියෙනවා, රෝස්වුඩ් කියලා තියෙනවා, ස්පෘස් කියලා තියෙනවා, සෙඩා කියලා තියෙනවා. මහගනි මොනවා තිබුණත් මේ සයිප්‍රස් කියන ලෑල්ල තමයි මේ ගිටාර ෆ්ලම් ගිටාර භාවිත වෙන්නේ. ඒක තමයි ලෝකේ ටියුන් කරන්න පුළුවන්. මිහිරි නාදයක් එකතු කරන්න පුළුවන් එකම ලෑල්ල, වඩාම හොඳ ලෑල්ල. අපි රසම තැනකින් මේ කතාව නවත්තමු. මොකද ඉස්සරහට වෙලාව තියෙන නිසා. අසංක මොනවද කියන්නේ? රස ඔව්. රස කියන තැනින් නවත්තලා අපි බය කියන තැනට එමු. ඒක තමයි මම කියන්නා මේ පහුගිය දවසේ මම හොඳ ගමනක් ගියානේ. මට කෆීර් එකේ යන්න හම්බුණ chance එක. ඔක විහිළු කතාවක් නේ. නිකන් මේ කෆීර් එක ගන්න ඔයා ඇයි බැලිද? කරත් එක ගන්නත් බයෙන් මේ බොරු කියන්න එපා තම්පත්. රටක් බලාගෙන ඉන්නලා බොරු කියන්න ඕනේ නෑනේ. දැන් ඔයා ගියා කියලාද කියන්නේ? මම ගියා. හරි බලන්න කවුද ඉන්නේ කියලා. හරිනේ හරිනේ ඉතින් දැන් ගියේ කවුද කියලා උතර බලාගන්න තියෙනවා. මේක කෆීර් එක සාමාන්‍ය අපි කෆීර් යානා දැකලා තියෙනවත් හරි අඩුයිනේ සම්පත්. දකින්න බෑනේ ඒක. ඔව් ඒකට හේතුව අපි දැන් සද්ද ඇහෙන පැත්ත බලනකොට එතර නෙමෙයිනේ කෆීර් එක තියෙන්නේ. කියන්නේ. ඔව්. මේ කෆීරයක් ඇතුලේ ඒ කියන්නේ කෆීරයක් යානාවක් ගුවන්ගත වුණාට පස්සේ ගත්ත මේ රූප දසුන් ටික. සහ තව එකක් දැන් කෆීර් යානාව පදවන නියමුවාගේ S2 තමයි කැමරාව බවට පත් වුනේ. ඒක පැහැදිලි නේද? ඒ කියන්නේ ඒ S2කින් දකින කෝණය සහ රූපය අපේ කැමරාව බවට පත් වෙලා එයා දකින view එක. එයා දකින මේ පරාසය. සාමාන්‍යයෙන් ඉතින් ටිකක් දුර්ලභ ගණේ මේවා ඉතින් අපි අන්තර්ජාලයෙන් හොයාගන්න. හැබැයි අන්තර්ජාලයෙන් සොයාගත්තද බොහෝ දිනෙකට අසු නොවන තැන් අපි ස්පර්ශ කරලා මේ දේවල් හොයාගන්න. හරි. ඔයා අඳිනවද මොන හරි? ඇඳගෙන ඉන්නේ. ඔව්. ඇඳගෙන ඉන්නත් පුළුවන් අඳවන්නත් පුළුවන් නේද? හැබැයි අඳිනවා කියන්නේ මහා දැවැන්ත ක්‍රියාවලිය. මේක ඊට වඩා දැවැන්තයි. මේකත් ඇඳිල්ලක්. මම ඇත්තටම චිත්‍රකලා ශිල්පියෙක් හැටියට වැඩ කරනවා. ඉතින් ඒ අවස්ථාවේ තමයි මුද්‍ර නිර්මාණය කිරීමට හමු වෙන්නේ. ඉතින් අපිට චිත්‍රයක් කියන එක අපිට අවශ්‍ය විදියට ඕනම විදියට අපිට අඳින්න පුළුවන්. නමුත් මුද්‍රයක් කියන එක එහෙම නිර්මාණය කරන්න බෑ. ඒතර මුද්‍ර කාර්යාංශය විසින් අපිට දෙනවා තේමාවක්. ඒතර ඒ තේමාව යටතේ තමයි අඳින්න ඕනේ. මොකද මුද්‍රයක් කියන්නේ ලංකාව නියෝජනයක් ලෝකේ. ඉතින් මුද්‍රය ලෝකෙටම යන එකක්. ඉතින් ඒකෙදී
රට නියෝජනය වීම සම්බන්ධයෙන් අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒකේ තියෙන ගුණාත්මක භාවය. එතකොට ඒකේ අපි ඇඳිය යුත්තේ මොනවද? එතකොට අපි ඇඳලා එක මුද්‍රයක් නෙමෙයි අපි සැලැස්මවල් කීපයක් ඇඳලා පෙන්නනවා මුද්‍රකාරයන්සයට. එතකොට එතනින් තෝරගන්නවා එකක් මේ අපි එතකොට ඒ තෝරගත් එක උන්ගේ කමිටුවක් හරහා එතනින් තමයි අපි අවසාන මුද්‍රේ නිර්මාණය කරන්නේ. එතකොට ඒකෙදි අපි හමු වෙනවා අවුරුද්දකට මුද්‍ර සමහර අවුරුදු වල 60ක් 65ක් වගේ නිර්මාණය යෙදෙනවා. මුද්‍ර නිර්මාණය කිරීමේදී මුද්‍ර ශිල්පීන් කීප දෙනෙක් කණ්ඩායමේ ඇතුළු ඉන්නවා. එක්කෙනෙක් මම. එතකොට තේමාවන් කීපයකට බෙදෙනවා. ශ්‍රී ලංකාවේ තිබෙන දී ඇලි පරිසරය සම්බන්ධයෙන්, ශ්‍රී ලංකාවේ වනජීවීන් සම්බන්ධයෙන්, සතුන් සම්බන්ධයෙන්, එතකොට උරුමයන් සම්බන්ධයෙන්, එතකොට එක එක පුද්ගලයෝ සම්බන්ධයෙන්, ඒ වගේ එක එක මාතෘකා යටතේ තමයි චිත්‍ර නිර්මාණය වෙන්නේ අවුරුද්දකට. එතනදී අවුරුදු 5කට සැරයක් නිම වෙන මුද්‍ර කාණ්ඩයක් තියෙනවා. ඒක තමයි නිත්‍ය මුද්‍ර කාණ්ඩය කියලා කියන්නේ. ඒක අවුරුදු 5ක් දිගටම මුද්‍රණය වෙනවා. අනිත් මුද්‍ර කොහොමිට එකවරක් තමයි ඒක මුද්‍රණය වෙන්නේ. හැම අවුරුද්දකටම ඒකේ ඇතුලේ තියෙනවා රේඛා චිත්‍ර, දියසායම් චිත්‍ර, ඇක්‍රිලික් චිත්‍ර, ඒ වගේ මාධ්‍ය යොදාගෙන තමයි චිත්‍ර නිර්මාණය කරන්නේ. මේ මුද්‍ර සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂ දෙයක් තමයි අපි මුද්‍ර සඳහා ඡායාරූප එකේ යොදාගන්නේ නැහැ. ඒක අතින්ම තමයි නිර්මාණය වෙන්නේ. එක්කෝ දැන් තාක්ෂණීය දියුණුවත් සමග අතින් නිර්මාණය කරලා ඒක පරිගණකයක් හරහා මුද්‍රණය කටයුතු සඳහා ගමන් කරනවා, මේ යෙදෙනවා. ඉතින් මොකද මුද්‍රයක තියෙන වටිනාකම, සෞන්දර්යාත්මක බව, ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා තමයි ඒ වැනි නිර්මාණ කරන්නේ. ඒ වැනි නිර්මාණ කියන්නේ අතින් නිර්මාණයක් කරන්නේ. ඒතර ඒකේ තියෙන සෞන්දර්ය භාවය වැඩි. 2011 දී හමු වෙනවා ලංකාවේ දිග මුද්‍රේ නිර්මාණය කරන්න. මම හිතන්නේ මගේ දැනට හමු වෙන්නේ මේ ජීවිතේ සුන්දරම අවස්ථාවක් තමයි ඒක. ඉතින් ඒකෙදි වයිස්රෝයි කියන දුම්රිය තමයි නිර්මාණය කරන්න හම්බෙන්නේ. මිලිමීටර් 30ක් උස 123ක් දිගයි මුද්‍රේ. ඉතින් අපි මුද්‍ර නිර්මාණය කරනකොට අනිවාර්යෙන්ම ස්ථානයට යනවා. ඒකේ තියෙන පරිසරය අපි බලනවා. ඊට අමතරව ඒ ගැන අධ්‍යයනයක යෙදෙනවා. ඉතිහාසය සම්බන්ධයෙන් හැදෑරීමක් කරනවා. හැදෑරීමක් කරලා එතනට ගිහිල්ලා ඒකේ කොයි පැත්තද නිර්මාණය සඳහා සුදුසු පැත්තක් තෝරගන්නවා. එතකොට ඒකෙදි එතනට ගිහිල්ලා දල සටහන් කීපයක් අපි නිර්මාණය කරගෙන ඊට පස්සේ එතනටදී ගත්තු ඡායාරූපයක් දෙයක් සම්බන්ධයෙන් ඇවිල්ලා ඒකට සුදුසු පරිදි තමයි නිර්මාණ කටයුතු වල යෙදෙන්නේ. ඒක ඔක්කොම කරන්නේ අතින්. අකුරු ටික ගැට ගහලා ලියුම් කඩදාසියක් ලියලා දාන්න දැනගෙන හිටියට සමහරවිට ඔබ මුද්‍රය ගැන මහා ලොකු දෙයක් දැනගෙන හිටියේ නැති වෙන්න පුළුවන් නේ. මුද්‍ර එකතු කිරීමත් ලෝකේ ජනප්‍රියම විනෝදාංශ අතරින් එකක්. හැබැයි අසංක තාක්ෂණයේ දියුණුවයි ඔය හුටපට ගොඩක් නිසා දැන් මුද්‍රය කියන එක මම දන්නේ මේකට මේ තැනක් තියනවාද කියලා. මුද්‍රය අවශ්‍ය වෙනවා මේ සමහර විට ඔය පඩි නඩි ගැනීමේදී එක දේවල් වලදී මුද්‍ර අවශ්‍ය වෙනවා. නමුත් ඉතින් ලියුමක් දාන්න එහෙම පාවිච්චි වෙන වාද දැන් නේ. ඒක ප්‍රශ්නයක්. මම අහන්නේ මෙන්න මේක අසංක ඔයාගෙන්. ඔයා දන්නවද මේ කෑමෙන් ලේසිම කෑම මොකද්ද කියලා? ගුටි කෑම? කජු කෑම. කජු කෑමනේ මම හිතුවා නාගනි කියලා. කෑමෙන් ලේසිම කෑම කජු කෑම. එහෙනම් අමාරුම කෑම මොකද්ද? මෙන්න මේක. Two giant bull elephants are locked in mortal combat. They've been at it for 3 days. If the ragged-eared Theo wins, he gets Ali's females. The stress of this battle could kill them. They haven't eaten since their fight first began. Theo met another challenger a few days ago.
He was chilling in the swamp when a cocky young bull swaggered up. The vegetation hid Theo's full size. One good whiff, and the challenger quickly left. It was a walkover. Against Ali, it's a different tale. With all his females on the line, Ali is standing his ground. Theo is a bull possessed. He's gaining the edge. Ali falters. He hesitates. Beaten, he's in full retreat. But if he turns too soon, Theo could kill him. විනාඩි දෙක තුනක් ඇතුලේ දැක්කට මේ දවස් දෙකකට වැඩි කාලයක රණ්ඩුවක්. නෑ මං අහන්න හිටියේ මේ ඇත්පොරේට ඔබේ ඇහැ යවුවද කියලා. ඇත්පොරේට අපි ඇහැ යවමු. ඔව් සින්දුවේ වගේ. ඔව්. අලි ගහගැනිල්ලක් කියන්නේ අලි පොරයක්. මොකකට වෙන්න බැරිද කියලා මම මේ කල්පනා කරේ. හැබැයි කණෙන් කොණෙන් ඇහෙන විදියට සහ හොයලා බලපු විදියට දැනගන්න ලැබුණේ පිරිමි අපි වගේම තමයි. ගවුමකට. බ්‍රේක් එකට යන්න. Unlimited Facebook සහ WhatsApp Dialog Fun Blaster අදම ඇක්ටිවේට් කරගන්න. Diva Fresh අර පිරිමැස්මෙන් ජීවිතේ දිනන්න. තේ, බටර්, බිස්කට්, චොක්ලට්, සබන්, ෂැම්පු සහ ග්‍රොසරි භාණ්ඩ රැසකට ලංකා සතුසෙන් දැන් 5% ඉතිරියක්. ලංකා සතුස අඩුම මිලට ඔබේම තැන. පිළිකාව මාරාන්තික රෝගයක්. නමුත් සංකූලතාවලින් තොර මූලික අවස්ථාවේ පවතින පිළිකා තත්ත්වයක් දේශීය ප්‍රතිකාර තුළින් නිට්ටාවට සුව කළ හැකි. ශරීරයේ හිතුවක්කාර සෛල නිසා ඇතිවන පිළිකා රෝග සුවපත් කරන වෙදගෙදර ප්‍රතිකාරය. ලේක සුවඳට ඉගිල ගිය හදවතක පසුතැවිල්ල. ගාමිණී ෆොන්සේකා සිනමා අධ්‍යක්ෂණය. ජීවත්වෙන්ට කාල සටහන් හදාගන්න දුක් විඳින ජාතිය මිනිහෙක් නෙමෙයි මේ බොනි. සංගබෝධි මාලිගාවේදී ජෝ අබේවික්‍රම, පුණ්‍යා හීන්තෙනිය, ටෝනි රණසිංහ සමගින් මට ඕන ගෑනිය. එයා නැති දාට සකල කලාවම එපා වෙන ඕනම කෙනෙකුට. අද මට එයා නැහැ. වෙනදා වගේ නෙමෙයි. මෙසර ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මට නෑ දැන් නම්බුව. ඵලයා ලබන් උසාවි. පරසතුමල් සිංහල චිත්‍රපටය සෙනසුරාදා රාත්‍රී 10ට. විසි නමවෙනිදා අපි මේ වෙරළ තීරය පිරිසිදු කළා. අපි 30 වෙනිදාට ලස්සන සරුංගල් සැනකෙළියකට සහභාගී වෙමු. ඒ වෙරළ තීරෙම ඕගොල්ලෝ ආදරය කරන කලාකාරයෝ බොහෝම දෙනෙක් ඉන්නවා. මමත් එනවා එදාට ඕගොල්ලොත් එක්ක එකතු වෙන්න. ITN Kite Festival සංවිධානය සකුරා ලංකා පදනම සමග ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. එකත් පස ප්‍රේමයක මුදුරිදුම ගරුඩ මුහුර්තය සතියන්තයේ රාත්‍රී 9ට උදාවේ.
අපි මේ බ්‍රේක්කෙන් පස්සේ සර්ත් එක පොඩ්ඩක් කතා කරලම මේ වාදනයකට යමු. සම මෙහෙමව දැන් ෆ්ලමින්කෝ මියුසික් කියන එක නිර්මාණවලදී අපිට ඇහෙන විදිය සමහර විට අපිට අඳුරගන්න බෑ එකපාරට. ඒ කියන්නේ අපි අහලා තියෙන গিitar වල වාදන මොන හරි පාට් ටිකක් අහලා තිබ්බට ෆ්ලමින්කෝ මියුසික් අපි කොහොමද අඳුරගන්නේ සහ සර්ගේ නිර්මාණවල කොහොමද ඒවා යොදාගෙන තිබ්බේ තියෙන්නේ? දැන් මගේ නිර්මාණවල මම ක්ලාසිකල් සහ ෆ්ලමින්කෝ කියන ශෛලී දෙකට අමතරව මා විසින් නිර්මාණය කළ එක්සද ටෙක්නික් මගේම ශිල්පී ක්‍රම භාවිතය වෙනවා. ඒ ලෝකයේ විශ්වවිද්‍යාල පද්ධතිය හෝ වේවා එහෙම නැත්නම් වාදක වශයෙන් ඉදිරියට යාමට හෝ ඒ අත්‍යවශ්‍ය වෙන අනිවාර්ය වෙනවා. ඒක නිසා ඒ තුලින් නිර්මාණය කිරීම තවත් පහසු වෙනවා. අනිවාර්යයෙන්ම ඕනම විශ්යක අපිට ගෘහමාන ශිල්පය වේවා චිත්‍ර වේවා කවිය වේවා නවතාව වේවා යම්කිසි වෙනසක් සහ නව බවක් තිබිය යුතුයි. එය මගේ නිර්මාණ තුළ තියෙනවා. දැන් අද ඇවිල්ලා ඉන්නවා 4 දෙනෙක් මගේ ගෝලිය හොඳම සිසුන් 4 දෙනෙක්. මේ 4 දෙනාගේ වාදනය ඔබ වාදන කාණ්ඩයක් ඇහුවොත් ඒකේ දකින්න පුළුවන් ඔය ක්ලාසිකල් සහ ෆ්ලමින්කෝ ගිටාර් කියන භාවිතා කරන මේ ගීතයේ නව රටාවක්. දැන් මේ ගීතය 1970 ලෝකේ ජනප්‍රියම ගීතය බවට පත් වුණා. ඉතා විශාල වශයෙන් ගීතය අලවි වුණා. ඉතින් ඒ ගීතේට වෙනසක් කරලා තියෙනවා. ක්ලාසිකල් සහ ෆ්ලමින්කෝ කියන ශෛලී තියෙන අතරතුර එක්සන්ට් ටෙක්නිකුත් මේකට භාවිත කරලා තියෙනවා. ඔබ දැන් අහපු ප්‍රශ්නෙට හොඳම උත්තරය තමයි ඒ දැන් අද අත්විඳින්න පුළුවන් අපේ ගීතය අහනකොට නරඹන්න පුළුවන් අපිට කොහොමද මේ ගීතය නිර්මාණය වෙනකසපත් වුණේ කියලා වෙනසකටපත්. හරි. අපි එනං බලමු. අපි ලැස්ති.
ඔබ දන්නවද කටු සහ මල් අතර ඇත්තේ අවියෝජනීය බැඳීමක් බව සංක. කටු සහ මල් අතර ඇත්තේ කිසිදා නොබිදෙන අවියෝජනීය බැඳීමක්. ඒත් මේ මල් සහ කටු අතර ඇත්තේ කුමක්ද? මේ මල් සහ කටු අතර ඇත්තේ තවත් මාරම කට්ටක්. ඉස්කෝලේදී මගේම පන්ති යාළුවෙක් මේ ටීචර්ට දුන්නා පොඩි තෑග්ගක් පොල් කටු වලින් නිර්මාණයක් කරලා. ඒ නිර්මාණය දැක්කයන් පස්සේ එදා ඇතිවෙච්ච හැඟීම තමයි කොහොම හරි ඕක මේ ඉස්කෝලෙන් අස් වුණාට පස්සේ මේ ඒ ගැන ආසාවක් ඇති වුණේ. ඊට පස්සේ මම ඒ පොල් කටු ඒ තෑග්ග දුන්නේ යාළුවව හම්බෙන්න ගියා. ගියාම එයා කිව්වා මේකට පොඩි සරල දෙයක් තියෙන්නේ මේක තරම්ම දෙයක් නෙමෙයි. පොඩි පොඩි ආයුධ පෙන්නුවා මේ පොල් කට්ට ඇතුළ සුද්ධ කරන ඒවා එහෙම තමයි කරන්න කියලා. පස්සේ මම ගෙදර ඇවිල්ලා ඉතින් ඕක එහෙම කරන්න පටන් ගත්තා. එහෙම කරන්න පටන් ගත්තාන් පස්සේ මට හිතුණා මේ ඒක ටිකක් සංකීර්ණයි කියලා. ඊට පස්සේ මම කල්පනා කරා ඒකට ග්‍රයින්ඩරයක් ගත්තොත් හොඳයි. දඬු අඩුවක් ග්‍රයින්ඩරයක් එහෙම කරලා එහෙම ඒවැයෙන් වැඩේ පටන් ගත්තාම වැඩේ ඉක්මන් වගේ කියලා මට හිතුණා. ඒ කියන්නේ වැඩේ කරගෙන යන ගම. ඊට පස්සේ දැන් පොල් කට්ට ඇතුලේ සුද්ධ කරන ප්‍රශ්නයක් ආවා මට. ඒ ප්‍රශ්නය තියෙම අර මේ පොල් ගාන මැෂින් වල තියෙන අර කටර් එක තියෙන්නේ. ඒ කටර් එකට පොල් කටු අලෝනම ගම් මික්ස් කරලා පල්පයක් වගේ හදලා ඒක තැවරුවා. කම්බි පොටවල දාලා තැවරුවා මේ ඇතුලෙන් එහෙට මෙහෙට යන්නේ නැති වෙන්න. නැත්නම් ඒක තැවරුවේ නැත්නම් අර මේ පොල් කට්ට අල්ලනකොට අර මේ දෙදරන්න බලනවා. අර දැති තියෙන්නේ සෙන්ටිමීටරයක් වගේ ප්‍රමාණකින්නේ දැති තියෙන්නේ. එතන එම්ටීනේ. දැන් අර ඒක ෆිල් වෙලා තියෙන නිසා බය නැතුව පොල් කට්ට අල්ලන්න පුළුවන් මේ වගේ දැන් මේ හදපු නිර්මාණය මෙතනින් ඉවර නෑ. මේකට දැන් මේ වගේ කෝටු සම්බන්ධ කරන්න ඕනේ. මෙහෙම හිටින විදිහට සම්බන්ධ කරන්න ඕනේ. කරලා ඒක ඉක්මනට වේලනවනේ. ඊට පස්සේ තමයි අදාළ ගම් වලින් මේ හරියටම අලවන්නේ. ඉතින් ඒ වගේ මේ අනිකුත් දේවලුත් දැන් මේ වගේ තමයි දැන් මේකේ මේ ටී සෙට් එකේ හැන්ඩල් එක මෙහෙම මහත වුණාට හැන්ඩල් එක මෙහෙම අලවන්න ඕනේ. පොල් කටු මෙහෙම තුනක් එකට තියලා මෙහෙම සම්බන්ධ කරලා අලවන්න ඕනේ. අලවලා රබර් බෑන්ඩ් එකක් දාලා ඒක වේලෙන්න දිනවා. තියලා ඉවරලා තමයි මේක පස්සේ ග්‍රයින්ඩර් කරලා දෙපැත්ත ග්‍රයින්ඩර් කරලා මේකට සම්බන්ධ කරන්නේ. සමහර විට මම මේ කල්පනා කරේ දැන් මෙතන අපි අහපු වාදනෙත් එක්ක ඒ වගේ ලස්සන වාදනයක් කරන්න ඒ වගේ නිර්මාණයක් හදන මනුස්සය තුළ ඒ ලස්සන තියෙන්න ඕනේ නැද්ද කියලා. නෑ මම කල්පනා කරේ ඒක නෙවෙයි. මම කියන්නේ ගෙවි අමතක වුණා නේද? මල්ලි එහෙම වෙනවනේ. මොකද මේ අර දොරේ යන්නේ අර මොකේද කියන්නේ අඳුර. නේද අපි කතා කරගත්ත විදිහට ගන්න මම ඒක එහෙම කරේ. හරි ඔයා ගන්න දෙන්න. බාස් වෙනස් වුණා කියලා අන්න හරි. සමහර විට නිර්මාණයේ එහෙම නැත්තම් බලාපොරොත්තු වෙන අවසාන නිමවුමේ අරමුණ වෙනස් වෙන්න බෑනේ. නේ? සමහර තැන්වල ලෝකේ අපි දැකලා තියෙනවා එහෙම වෙනස්කම් තියෙනවා. හැබැයි සංගීතයේ ස්වර හත වෙනස් කරන්න කාටවත් බෑ. ලංකාවේ නම් ගොඩක් වෙලාවට මහෝගනි කියන ලිය තමයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ සංගීත භාණ්ඩ වලට අර ශබ්දය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ සස්ටේන් එක ඒ ටික ගන්න කොහොමත් මහෝගනි කියන ලිය තමයි ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. ඒක ඇවිල්ලා ලෝකේ උඟක් ගිබ්සන් වගේ කම්පැනි පාවිච්චි කරනවා. මහෝගනි කියන ලිය. ලංකාවේ ගන්න බැරි ලියක් තිබ්බෝ රෝස්වුඩ් ලිය, මේපල් ඒ වගේ ලිය જાති තියෙනවා. ලංකාවට ආවෙනික දේවල් නෙමෙයි. ලංකාවේ වැවෙන්නෙත් නෑ. ඕඩර් කරලා ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගන්න වෙනවා. සමහරකට ගිටාරේ තියෙන වටිනාකමත් එක්ක ඒ වටිනාකම ඒ වැලියු එක තියාගන්න ඒ ලීය පාවිච්චි කරන්න වෙන අවස්ථා තියෙනවා. ඔරිජිනල් ඒ දාලා තියෙන ලීය. ඕනෙම සංගීත භාණ්ඩයක හඬ දුවන්නේ ලීයේ. ඒ ලීයේ තමයි සද්ද තියෙන්නේ. සද්ද දුව වැඩි වශයෙන් හඬ දුවන ලී જાති තියෙනවා. ඒ ලීයේ තියෙන ජල ප්‍රමාණය අයින් කරන්න ඕනේ. පදම් කර යුතුමයි අනිවාර්යයෙන්. ඒ අදාළ ආයතන තියෙනවා. ඒ ආයතන වලදීලා අපි කරගන්නවා.
ටික පදම් කිරීම. අපි අනුගණන් වල පටන් ගත්තාම සියලු දේ අතින් සැදී යුතුයි. එහෙම ප්‍රශ්නයක් තිබ්බේ මොනවත් නැහැ ලංකාවට ගෙන්න ගන්න ක්‍රම නැහැ. දැන් වගේ පහසුකම් තිබුණේ නැහැ. ඒ කාලේ අද කාලේ නම් ඕන දෙයක් අපිට දවස් ගාණක් ඇතුළත ගෙන්න ගන්න පුළුවන්. අපිට නිෂ්පාදනය කරගන්නත් පුළුවන්. අපි නිෂ්පාදනය කරන සුඟක් වෙලාවට ඒ පාරිභෝගිකයි ඉල්ලුම මත. අතන කෝස්ටික් ගිටාර් එක ගැන ගත්තාම ඒකේ ලීයේ තියෙන ඝනකම thickness එක ඇතුලේ තියෙන රිබ් සිස්ටම් එක ඒවෙන් තමයි සම්පූර්ණ ශබ්දය ඇදිලා තියෙන්නේ. ඒ කියන්නේ මාර ලොකුවෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉලෙක්ට්‍රොනික සියලුම අලුත් වැඩියා කටයුතු කරනවා. පරණ යුගයේ ඊට අසල නම් ඒ මුකුත් ඉලෙක්ට්‍රොනික පැත්ත තාම පල්ලෑ තත්වයක තිබ්බේ. ඒ කියන්නේ වොලියම් ඇන්ඩ් ටෝන් කන්ට්‍රෝල් යන අවුට්පුට් එච්චරයි. දැන් එහෙම නෑ. දැන් ඒක වැඩි දියුණු කරලා ඒ ටෝන් කන්ට්‍රෝල් පරිපත මගින් සද්ද සම්පූර්ණ වෙනස් කළා එළියට දාන තත්ත්වයක් තමයි අද කාලේ ගිටාර් එකේ තියෙන්නේ. නව නිපැයුම් වලට අපිම නිර්මාණය කරනවා. විදේශයේ ආනයනය කරන තත්ත්වෙටම අපිට හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැති. ශාස්ත්‍රීය ප්‍රවීණය නම් හැඩය ගැන ලොකු තැකීමක් නැහැ. අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඕනේ හඬ. ඒක තමයි සත්‍ය තත්ත්වය. එතනදී අපිට පාරිභෝගිකයට අවශ්‍ය ඕනෙම හඬක් අපිට අරගන්න ඇත්තටම පුළුවන් වෙන්න ඕනේ. නියම ටෙක්නීෂියන් කෙනෙක් වුණාම නියම ගිටාර් එකේ හඬ අනිවාර්යෙන් අපි හදන එකෙත් අපිට ඒ වගේ ගන්න පුළුවන්. ආනයනය කර යුතුම කියලා එකක් නැහැ සියලුම දේ. ශාස්ත්‍රීය ප්‍රවීණ නවීන කියලා වෙනසක් නැහැ. සියලු දෙනාට මට පුළුවන් හැටියට මම මගේ සේවය ඉටු කරන්නේ. ඒ ශාස්ත්‍රයේ ඉන්න සියලුම කලාකරුන් මගේ සේවය ලබා ගන්නකොත් මම හිතන්නේ මම නිවැරදි. මම අධිතක්සීරුවකට මම කැමති නැහැ. ඒක සියලුම ශාස්ත්‍රයේ දන්නවා. හරි ආසාවෙන් ඒගොල්ලන්ට මගේ සේවය මම හරි කැමැත්තෙන් ඒගොල්ලන්ට සපයන්නේ. ඒ වගේම විදේශයකින් කවුරු හරි ප්ලේයර් කෙනෙක් ආව ඒගොල්ලන්ගේ මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් ඉතින් මයි ගාවට ශාස්ත්‍රීය කවුරු හරි කෙනෙක් හරහා මයි ගාවටම තමයි එවෙන්නේ අනිවාර්යෙන්. ඒ ගැන සන්තෝෂයි. මේක වෙනම කලාවක් හැමෝටම මම හිතන්නේ කරන්න පුළුවන් කියලා. හැමදේම ගැබ්බෙලා තියෙන්න ඕනේ. අනුන්ගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් එක්ක අපි වැඩ කරන්නේ සමහරට එයාට ඒක පණ වගේ පළවෙනි දේයිලා ඉවසීම තියෙන්න ඕනේ. හැකියාව වගේම. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එක ආදරෙන් අපි හදන්න ඕනේ. මියුසික් වලට බොරු කරන්න බෑ. ප්ලේ කරන එක්කෙනා අතට ගත්තට අපි වැරදිට අදලා දුන්නොත් ඒ වැරද්ද අහු වෙනවා. ඒකින්ද හරි දේ හරි විදිහට කරන්න ඕනේ. එතකොට වරදින්නේ නැහැ. වැඩ කරන්න කට්ටිය ගන්න පුළුවන්. ඒගොල්ලන්ට අර දැනුම දෙන්න තමයි අමාරු ප්‍රශ්නේ. දැන් අද කාලේ ඔක්කොම ඉන්නේ රැකියාව හැටියට කරන මිසක් උනන්දුවෙන් කරන එකක් නෙමෙයි. මේක එහෙම කරන්න පුළුවන් රැකියාවක් නෙමෙයි. මේ අනිවාර්යෙන් උනන්දුවෙන් ආසාවෙන් කරන්න ඕනේ වැඩක් මේක. එතන තමයි ගැටලුව තියෙන්නේ නවීනව පුරුදු කිරීම සම්බන්ධව. සිරාන් කිව්වොත් ගිටාර් කියන තත්ත්වය තමයි දැන් හැදිලා තියෙන්නේ. ඔයාට අමතක වෙච්ච එක මම කියන්නද? ඔයා කියන්නගේ උඩින් ටියුන් කරලා යටින් වයන වන්නම් යමක් ඒ ගිටාර් කියලා නේද කියන්නේ? හා? ඔව්. ඇත්තටම දැන් අමරනාස දැන් ඇත්තටම මේ ගිටාර් ගහන කෙනෙකුට ගිටාර් එකක් හදන්න පුළුවන් මේ උළුවැස්ස හදන වඩු බාසුන් නැහැට. කවුරු හරි ගිටාර් ගහනවා නම් එයාට ගිටාර් එකක් හදලා දෙන්න පුළුවන් උළුවැස්ස හදන වඩු බාසුන් නැහැට. හැබැයි ගිටාර් වයන කෙනෙකුට එහෙම ගිටාර් හදන්න බෑ. එතකොට ගිටාර් වයන කෙනෙක් දැන් මේ ශිරාන් මහත්මයා ගිටාර් නිර්මාණය කරන්නේ ලංකාවේ සුප්‍රකට ගිටාර් වාදන ශිල්පී සියලු දෙනා උදෙසා නිර්මාණය කරනවා. සංගීත කණ්ඩායම් ඒ වගේම සංගීත නිර්මාණකරුවන්. මම හිතන්නේ ඒක තමයි ඔබතුමා මේක ගැන හොඳින්ම දන්නවා. ඔව් මම එතුමා අඳුරනවා. දැන් අඳුරිට ඇත්තම ලංකාවේ දක්ෂම මේ නිර්මාණකරුවෙක් කියන්නේ උදාහරණයක් වශයෙන් අලුත් ඇඩියාවට ගියොත් එහෙම ගිටාර් එක අපි දුන්නට පස්සේ ඒ ගිටාර් එක අවසානයේ ගත්තට පස්සේ කියන්න බෑ මේක අලුත් වැඩියක් කරලාද කියලා. එච්චර කදිම නිමාවකින් එතුමා මේ කාර්යය ඉටු කරනවා මුණන්දේ. මගේ ශිෂ්‍යයෝ ගොඩාක් මම යවනවා. ශිෂ්‍යයෝ ගොඩාක් මට වඩා ශිෂ්‍යයෝ සමීපයි මේ ශිරාන්ට අඳුරනවා. ගෙදර ගිහිල්ලා කාලා බීලා ඉන්න එච්චර හිතවතයි. ඉතින් ඒ ගිටාර් ගෙනාට පස්සේ මට පෙන්නනවා. ඇත්තටම හොයන්න බෑ මේක අලුත් වැඩියක් කළාද කියලා එච්චර නිමාවකට. පැහැදිලි ලෙසම එවැනි දක්ෂයන් මේ පුංචි රට ඇතුලේ ඉන්නවා. සංගීතය කියන්නේ මහා පුළුල් විෂයක්. ලෝකයේ සියලුම හදවත් සන්තරපණය කරන්නට පුළුවන්, හදවත් පරාමර්ශනය කරන්න පුළුවන් එකම විෂයක් ලෝකයේ ඇතනම් ඒ සංගීතය පමණයි. එවැනි සංගීතයට අර්ථකථන දෙන මිනිස්සු අපි අතර නැද්ද සංග? කොච්චර නගිනවද? යන්ත පන්සල්. පන්සල් යන්නේ වෙන්ද යන විදියට බුදුන් වෙඳලා එන්න නෙවෙයි. කොටින්ට කිරිපවන්න.
ව්‍යාග්‍රෝ ඇති කරන ඔය පන්සල තියෙන්නේ තායිලන්තේ. නේද? ඔව් ඉන්දුනීසියානු ව්‍යාග්‍රය තමයි මෙතන ඉන්නේ. 1994 තමයි මෙතන ආරම්භ කරලා තියෙන්නේ මේ ව්‍යාග්‍රය නැති කිරීමේ මේ පොඩි හාමුදුරුවෝ ටික තමයි එතන මූලිකත්වය අරගෙන ඉන්නේ. ඉතින් ගොඩක් අය යනවා පොඩ්ඩක් බලන්න කියන පොඩි නිකන් සූ එකට එනවා වගේ සමානව පන්සලට එනවා ව්‍යාග්‍රය බලලා යන්න. ඒ කොහොමුණත් ටිකක් අවදානමකුත් තියෙන තැන. අනිත් එක තව එකක් ඉතින් පන්සලේ තියෙන්නේ බුදුදහමනේ. බුදුදහමට කැලේ ඉන්න සතුන් ගාල් කරගෙන කූඩු කරගෙන තියාගෙන සිටීම කොතරම් ගැළපේද කියන අර යෝ ධම්මෝ යෝ විනයෝසෝ වාසිතබ්බෝ බුදුහාමුදුරු දේශනා කරේ කින්ති සූත්‍රයේ ඒ විදිහට. නමුත් අපි කොතෙන්ද මේක තල්ලු කරන්නේ කියන එක පිළිබඳව ගැටලුවක් තුන. ඇත්තටම කැලේ ඉන්න සත්තු ඇති කිරීමට අපිට කිසිම අයිතියක් නැහැ. දහමෙත් සදාචාර සම්පන්නව. හැබැයි සම්පත් එතනදී පොඩ්ඩක් නිදහසේ සතුන්ට ඉන්න අවස්ථාව තියෙනවා. ඉර කළා කූඩු කළාම නෙමෙයි. හැබැයි නිදහස අක්කර 100ක තිබ්බත් සතා සීමා වෙලා ඉන්නේ. අපි වෙන තැනකට යමු. මම මේ ඉපරද කියුව කවියක්. මේක තිබුණේ උපන්දිනය ගැන. ඒක තිබ්බා උපන්දින කියන්නේ මරණේ පණිවිඩය. උපන්නොත් මැරෙන වග කියන්නේ උපන්දින. උපන්දින සමරද්දී මතක් වෙයි වයසේ වග කියලා තිබ්බා. මේකත් උපන්දිනයක් තමයි. හැබැයි මේක අනේ දෙයියනේ මෙහෙමත් උපන්දින කියලා හිතෙන තැනක්. ओम ग्लाम ग्लौम गंगनपते वरवरद सर्वजनम में वसमानये स्वाहा ओम शांति 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 ඔබ මේ දකින්නේ අප සෙල්ලකතරගම ගණදෙවි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධාන පූජාවක් ගණදෙවියන්ගේ උපන්දින පූජාව. ඒ කියන්නේ ජන්මදින පූජාව පැවැත්වෙන්නේ. ඊට අමතරව විශාල බැතිමතුන් පිරිසක් මේ සඳහා සහභාගී වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට සැරයක් තිබෙන නිසා මේ විශේෂත්වය තමයි මේ ගණදෙවියන් ගඟට වඩම්මලා මේ ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් නැහැ. හැම දෙනාටම පොඩි ලොකු ගෑනු කියලා ભેදයක් නැහැ. හැම දෙනාටම තමන්ගේ අතින් පළතුරු තැඹිලි කිරි හැම දෙයක්ම බැතිමතුන්ට නාවන්න දෙනවා. ඒක විශේෂ අවස්ථාවක් මෙම කෝවිලේ කරන. මෙම සෙල්ලකතරම් පුරාණ මහා ගණදේවාලය ගැන කියනවා නම් ගණදෙවියන්ගේ පාද ස්පර්ශය ලැබපු එකම ලංකාවේ තියෙන එකම කෝවිල. ගණදෙවියෝ තමයි කතරගම දෙවියනුයි වල්ලිමෑණියෝ විවාහ කර දුන්නේ. ඒ විවාහ උත්සවය පැවැත්වුණේ ගණදෙවියන්ගේ මූලිකත්වයෙන්. ඒකෙන් තමයි ගණදෙවියන්ට ප්‍රධානම කතරගම දෙවියන්ට වල්ලිමෑණියන්ට ඊශ්වර දෙවියන්ට විසුණු දෙවියන්ට හැම දෙවි කෙනෙකුටම නවග්‍රාමණයට හැම දෙවි කෙනෙකුටම දිනපතාම පුද පූජා පැවැත්වෙනවා. ඇත්තටම නිශ්චිතවම කියන්න බෑ මේ ගණදෙවියන්ගේ උපන්දිනේ අසවල් දවසට යෙදෙනවායි කියලා. නමුත් නැකත් බලලා අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් මෙන්න මේ මාස දෙක ඇතුළත ලංකාවේ ප්‍රධානතම ගණදෙවි දෙවොල වන සෙල්ල කතරගම ගඟමැද තියෙන ගණදෙවි කෝවිලේ මෙන්න මේ උපන්දින උත්සවය පවත්වනවා. මගේ හිතේ ওই සාමිලා කට්ටිය ගොඩාක් මහන්සි වෙලා ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් එන ගණදෙවියන්ගේ ලබ්ධිකයින් මේ පූජාවට සහභාගී වෙනවා. ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාර, ඒගොල්ලන්ගේ රැකී ආරක්ෂා, ඒගොල්ලන්ගේ පවුල් වල දිනුන මේ සියල්ලම මේ පූජාවට සහභාගී වෙලා ඒ ආවතේ වලට දායක වීමෙන් ලැබේ කියා. ඒ නිසා විශේෂ දෙයක් නිසා අපිත් ඇත්තටම ගිහිල්ලා ඔක රූගත කිරීමක් කරා. හරි අපි ආයි සයක පොඩක් කතා කරලා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අමරනාත් සර් දැන් ඔබේ ඔය වාදන වලින් අපිට ඇහෙන්නෙම කටෝර බටහිර හඬක්. ඔබ නිර්මාණය කළ නැද්ද ඔය ස්ටයිල් එකට අපේකම දැනෙන දේශීයත්වය අපේ හදවතට දැනෙන හඬක්? ඔබ හොඳින් සාහඳුනන මගේ නිර්මාණ කීපයකට ඒ තුළ ලංකාවේ දේශීයත්වයේ විද්ම රටා මම බොහෝ විට ගබ් කරලා තියෙනවා. ඒ නිර්මාණ එකක් මම කීපයක් වාදනය කරන්න මේ බලන්න. ඔබ හොඳට අහලා නැහැ. දේශීයත්වයේ මම මගේ නිර්මාණ බටහිර ඒ සම්ප්‍රදාය බටහිර මම නෑ කියන්නේ හරි. ඒ තුල මම හැමතිස්සෙම දැඩි උත්සාහයක් දරනවා
දේශීයත්වය හඳුනා ගන්න ඒ තියෙනවා. මේ වන විට ඔබේම නිර්මාණ කොපමණ ප්‍රමාණයක් එළිට අවිල්ලා තියෙනවද? තියෙනවා අන්තර්ජාලයේ තියෙන 60ක් විතර. මගේ ප්‍රසංග සඳහා මම වාදනය කරන්නේ මගේ නිර්මාණ පවණයි 2014 ඉඳන්. වෙන කාගේත් නිර්මාණ වාදනය කරන්නේ නැහැ. මොකද අනන්තතාවේ නැත්නම් දැන් බටහිරට යන්න විදියක් නැහැ. මම බටහිර මගේ ප්‍රසංගේ තියෙන්නේ හේතුව ඒකයි. ඉතින් ඒවල ඒ හැම එකෙම තියෙන්නේ ওই දේශීයත්වයමම තියෙනවා. එක යුරෝපීය ඩ්‍රම් වාදකයෙක් ඒක ඇමරිකාවේ කොන්සර්ට් එකේදී මට එතුමායිලා කිව්වා ඔබ මම නූර පෙරහැර බලන්න ගියා ලංකාවට නූර පෙරහැර බලන්න ගියා. මම රිද්මරට මට හොඳට මතකයි. ඒවා ඔබගේ රිද්මරතාවේ වාදන තුල තියෙනවා. ඔබ ශ්‍රී ලාංකිකයෙක් ඔබ එහෙම කියනවා මේ ඇමරිකන් ජාතිකයෙක් ඔබ ඩ්‍රම් වාදකයෙක් ඔබ එහෙම කිව්වා. ඒ වගේ ඒකට හේතුව ලංකාව ඇතුළේ ඒවා ඇහෙන අඩුයි හරි මොකක් හරි ටිකක් මිනිස්සුන්ගෙන් ටිකක් දුරස් වෙලා තියෙන හේතුව වෙන්න බැයිද? ඒකත් බලපානවා. ඒක බලමු මොකද හේතුව මෙවැනි විෂයක් ටිකක් අහනවා. ඒක ගැන උනන්දුව අඩුයි. ගොඩක් ලංකාවේ ගීත තමයි තියෙන ගීත වල තියෙන ප්‍රවණතාවය වැඩි ඉතින්. ඒකින්ද අපේ වාදන වලට මගේ පමණ නෙමෙයි බෞද්ධයේ වාදන වලට ඉතින් වාදකයෙක් ඉන්නවා. ඊටත් හොඳ ප්‍රබල වාදකයෙක් ඉන්නවා ලංකාවේ. ඒ උදාහරණ වශයෙන් ගත්තොත් විශාල සංඛ්‍යාවක් රට අතෑරලා ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඇමරිකාවේ එංගලන්තේ නොයෙක් රටවල ඉතා හොඳින් ඉන්නවා. ඒකට හේතුවක් ඉතින් මෙහි ඒ ප්‍රණයක නැති නිසා තමයි ඒක බලපානවා. හරි අපි විශේෂාංගයක් බලමු.